ආයිබෝවන් අද මම තිරණය කරා හෙළ ඇපරල් ක්ලෝතින් එකේ අයිප එක සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් ගන්න. ඇත්තටම මේකේ ප්‍රොස්පෙක්ටස් තාම ඉෂුව වෙලා නැහැ. එවනත් මම මේක බේස් කරගෙන තියෙන්නේ ඇත්තටම ඩේලි FT එකේ ඉෂුවන ආටිකල් එකක් බේස් කරගෙන. ඇත්තටම මේ IPO එක ගැන කතා කරනවා නම් ළඟදී ඉෂුස් ආපු IPOත් එක්ක බලනකොට විශේෂයෙන් වින්ෆෝස්, ප්‍රයිම්ලෑන්ඩ්, ක්‍රිස්වර්ල්, ජැට්, මයිලෑන්ඩ්ස්, එච්සෙනිඩ්, කැල් ළඟ තියෙන LOLC ඉන්ෂුරන්ස් ඒගොල්ලන්ගේ රෙවෙනියු එකත් එක්ක බලනකොට මේකේ රෙවෙනියු එක ඇත්තටම ඉතා විශාලයි. කියන්නේ 2021 දී මේගොල්ලන්ගේ රෙවෙනියු එක වාර්තා කරලා තියෙනවා $171 million. ඒ කියන්නේ LKR වලට කන්වර්ට් කරොත් 35 බිලියන් රුපීස් වගේ වෙනවා. ඉතින් මේ විශාල රෙවෙනියු එකක් තියෙන කම්පැනියක්. ඒ වගේම ෆොරින් එක්ස්චේන්ජ් සොලියුෂන් එකට ඇත්තටම විශේෂයෙන් දායක වන කම්පැනියක්. ඉතින් අපි මේ ආටිකල් එකට ගිහිල්ලා බලමු වැඩි විස්තර. අපි මේ ආටිකල් එකේ තියෙන දේ බලමු එහෙනම්. Hella Clothing, which is prime for a listing on Colombo Stock Exchange shortly with an IPO to raise approximately 20 million US dollars. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා IPO එකකින් 20 million US dollars raise කරන්න. ඒක LKR වලට කන්වර්ට් කරොත් over 4 billion LKR වෙනවා. Estimated profit exceeding 8 million in the year financial year 21-22. මේගොල්ලෝ 21-22 අවුරුද්දේ ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක බලාපොරොත්තු වෙනවා එක්ස්පෙක්ට් කරනවා 8 million US dollars. 8 million US dollars LKR වලට කන්වර්ට් කරොත් around 1.6 billion වගේ වෙනවා rupees. Up from $4.6 million in the previous year. Previous year එකේදී ඒගොල්ලන්ගේ profit එක තිබිලා තින්නේ $4.6 million. ඒගොල්ලෝ මේ ඊළඟ අවුරුද්දේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන 8 million profit එකක්. ඒ කියන්නේ එතකොට මෙතන increase percentage එක වෙනවා 74% වගේ. profit එකේ increase එක. ඒ වගේම ඒගොල්ලෝ revenue is forecast to be around 270 million in year financial year 2022. ඒගොල්ලෝ ඒ අවුරුද්දේ 21-22 අවුරුද්දේ ටර්න්ಓවර් එක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 270ක්. ඩොලර් මිලියන 270ක් කියන්නේ LKR වලට කන්වර්ට් කරොත් 54 බිලියන් වගේ වෙනවා. දැන් ප්‍රීවියස් එකේදී ඒගොල්ලෝ වාර්තා කරලා තියෙන්නේ මිලියන 170 ඩොලර් මිලියන 171ක්. හරි. දැන් මේගොල්ලෝ ඩොලර් මිලියන 20ක් හොයන්න හදන්නේ. ඒ කියන්නේ 4 බිලියන් LKR හොයන්න හදන්නේ. IPO price per share around වෙනවා රුපියල් 15ක්. shares issue කරන්න බලාපොරොත්තු වෙනවා 267.1 million shares. total stake එක දෙන්න බලාපොරොත්තු වෙනවා 20.5%. යනුව මම මෙතන ඒගොල්ලන්ගේ total number of shares හොයාගත්තා මේක බේස් කරගෙන total number of shares ඒ අනුව තියෙනවා මේගොල්ලන්ට 1.3 billion shares. එතකොට ඒක රුපියල් 15න් වැඩි කරොත් total market cap එක වෙනවා මේගොල්ලන් කම්පැනියේ 19.5 billion 19.5 billion වෙනවා market cap එක. එතකොට existing shareholders ලන්ට යනවා over 1 billion shares. IPO issue එකෙන් 267 million shares දෙනවා institutional shareholders ලන්ටත් ඒ වගේම retailers. ඉතින් මේ proceeds use කරන්නේ මොනවටද කියලා අපි හොයලා බැලුවා. පළවෙනි කාරණා තමයි ඩොලර් මිලියන 10ක් use කරන්න බලාපොරොත්තු වෙනවා improving the balance sheet by retiring 10 million worth of borrowings. It will help restructure the group debt portfolio and strengthen its balance sheet. එතකොට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දැනට තියෙන debts ගෙවලා දාලා balance sheet එක ශක්තිමත් කරන්න. ඉතින් එතකොට දැන් ඔයගොල්ලන්ට මේකෙන් පැහැදිලි වෙන විශේෂ කරුණක් තමයි මේගොල්ලන්ගේ ඇත්තටම debts විශාල ප්‍රමාණයක් ඇති. ඒකයි මේගොල්ලෝ මේ debts ටිකෙන් අයින් වෙන්න හදන්නේ. වගේම අපිට හිතන්න පුළුවන් මේගොල්ලන්ගේ debt to equity ratio එක විශාල
වශයෙන් වැඩි ඇති කියලා. ඒ වගේම මේගොල්ලන්ගේ ෆයිනෑන්ස් කොස්ට් එක වැඩි ඇති. මේකෙන් මිදෙන්න තමයි මේ 10 මිලියන් IPO එකෙන් එන 10 මිලියන් මේකට යූස් කරන්න හදන්නේ. ඊළඟ කාරණාව තමයි proceeds වලින් එන another 5 million will be invested in securing its fabric supply chain. ඒගොල්ලන්ට ඇත්තටම ඕන වෙලා තිනවා මේ ඒගොල්ලන්ට raw material continuous supply එකක් අවශ්‍ය වෙලා තිනවා. ඒක නිසා ඒගොල්ලෝ supply chain එක ශක්තිමත් කරන්න තමයි ඉතිරි 5 million විශේෂයෙන් vertical integration. ඒ කියන්නේ ඒගොල්ලෝ fabric හදන mills වලට invest කරන්න හදනවා. ඒ වගේම human resource development වලට එම use කරන්න තමයි මේ 5 million ඒගොල්ලෝ use කරන්න හදන්නේ. ඉතිරි balance ඉතිරි 5 million dollars ඒගොල්ලෝ use කරන්න හදනවා 5 million for upgrading productivity and rolling out more agile enterprise resource planning system across the group operation in multiple countries. මොකද මේගොල්ලන්ගේ operations විශේෂයෙන් තියෙනවා කෙන්යාවලත් ඉතියෝපියාවලත්. ඉතින් මේගොල්ලෝ ඇත්තටම මේ ප්‍රොඩක්ෂන් එක ඉම්ප්‍රූව් කරන්නත් ඒ වගේම ඒගොල්ලන්ගේ process එක automate කරන්නත් තමයි ඉතිරි 5 million use කරනවා කියලා කියන්නේ. ඒ වගේම මේගොල්ලෝ විශාල වශයෙන් සිස්ටම් use කරනවා. ඒක අඩු කරලා සිස්ටම් ප්‍රමාණය අඩු කරන්න අලුත් ERP එකක් අරගෙන ඒකෙන් තියෙන සිස්ටම් සයින් කළා මේ අලුත් ERP එකකට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු දැන් apparel industry පොඩක් analyze කළා. as කරනකොට පළවෙනි කාරණේ තමයි the global apparel market is projected to grow by in value from 1.5 trillion US dollars in 2020 to about 2.25 trillion dollars by 2025. 2025 වෙනකොට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ට්‍රිලියන 2.5ක වැලියු එකක් apparel industry. ඉතින් ඇත්තටම මේ urbanization ඒ වගේම population growth එකත් එක්ක තමයි මේගොල්ලෝ මේක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ විශාල වැඩිවීමක්. ඉතින් මේ වැඩිවීම ඉන්ඩස්ට්‍රියට හොඳ විදියට බලපයි. ඒ වගේම තමයි දෙවෙනි කාරණා තමයි clear trend from the pandemic was a boom in athleisure as consumers swap business casual and professional grabs from yoga pants and t-shirts. ඒ කියන්නේ විශේෂයෙන් මේ පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක නෝමල් වෙයාස් වලින් බැහැර වෙලා ඇතරම ගොඩක් මිනිස්සු ඇත්ලටික්ස් වෙයාස් වලට ඒ වගේම එහෙම යෝගා පෑන්ට්ස් and t-shirts වලට මූව් වෙලා තිනවා. ඒකත් ඉන්ඩස්ට්‍රියේ වර්ධනයට බලපාලා තිනවා. ඒ වගේම තමයි මේ COVID situation එකත් එක්ක COVID-19 has accelerated number of trends in industry digitalization and sustainability. විශේෂයෙන් මේ industry digitalization යටතේ කියන්නේ ඒගොල්ලන්ගේ e-commerce site developments ඒ වගේම 3D sampling ඒගොල්ලන්ගේ product එක end customer ට speed යවන්න ඒ වගේ දේවල් මේ COVID-19 එක වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් e-commerce methods වලට විශේෂයෙන් යොමු වෙලා industry develop වෙලා තියෙනවා. ඒ වගේම මේ industry ලංකාවේ industry ගත්තාම ඉතින් Sri Lanka is well known globally for its ethical labor, environment and sustainability standards. විශේෂයෙන් ලංකාවේ වගේ රටක labor ethical labor ඒ කියන්නේ හරියට EPF ETF කෙවලා කෑම දීලා මෙඩිකල් දීලා නවාතැන් දීලා එහෙම කරන තැනක්. ඉතින් ඒකත් මේ ඉන්ඩස්ට්‍රි ඇනලයිස් කරනකොට විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ඉන්ඩස්ට්‍රියේ ලංකාවේ Sri Lanka is well known for skill apparel management experience. අපිට විශේෂයෙන් branding marks ඒවත් එක්ක අපේ skill labor force එකක් ඉන්නවා management staff එක ඒ වගේම unskilled labor staff එකත් එහෙමයි. ඒ වගේම අපේ මැනේජර්ස්ලා ලෝක වටේම හැමතැනම එම්ප්ලොයි වෙලා ඉන්නවා. ඒ වගේම තමයි 2 out of 3 largest companies in Sri Lanka apparel manufacture. විශේෂයෙන් මම හිතන්නේ මේ කම්පැනි දෙක වෙන්නේ නැති Brandix and Mars Holding. ඒ වගේම 40% of Sri Lanka merchandise exports were apparel in 2020. export වලින් merchandise export වලින් 40% represent කරලා තියෙනවා apparel sector එකේ.
හරි තැන් අපි ගිහිල බලමු හෙල කම්පැනි ඇනලිස් එකට ද මේ හෙල ගරුප් එක ඇතරම ඒගොල්ලන්ගේ මේන් රෙවෙනිව් ඩෙස්ටිනේෂන්ස් තමයි US සහ යුරෝපියන් යුනියන් එක එකන යුරෝප් මාකට් එක එක USන් යුරෝපියන් මාකට් එක 94% රිපසන්ට් කරනවා ඉතිරි 6% 5% තමයි අනිත් රටවල් වලට යන්නේ තර මෙගොල්ලන්ගේ මේන් කස්ටමර්ස්ල තමයි CK වගේම ටෝමි හිල්ෆික ටෙස්කෝ ඒ වගේ බ්‍රන්ඩඩ් ඕනස්ලත් එක තමයි මේ ගොල්ලන්ගේ ඇග්‍රිමන්ට්ස් තියෙන්නේ ඉතින් මේවා හයි වැලියු බ්‍රෑන්ඩ්ස් ඒ වගේම මේන් රෙවෙනිව් ප්‍රොඩක්ට්ස් ඉන්ටිමේට් වෙයා අන්ඩර්වෙයාස් කිඩ් වෙයාස් ඒ වගේ මේගොල්ලෝ මූව් වෙලා තියෙනවා දැනට මෙඩිකල් වෙයා වලට විශේෂයෙන් PP වලට ඒ වගේම මාස් වලට ඉදිරියේදී ඒක මේ COVID-19 සිටුේෂන් එකත් එක්ක විශාල ප්‍රමාණයක් රිප්‍රසන්ට් කරයි ඒගොල්ලන්ගේ total revenue එකේ. Hella was the one of the first local apparel firm to set up manufacturing units in Africa. ඇෆ්‍රිකාවේ දාපු පළවෙනි කම්පැනියක් තමයි හෙල ගෲප් එක. මොකද දැන් චයිනා වල ලේබර් කොස්ට් එක වැඩිවීමත් එක්ක විශේෂයෙන් ශ්‍රී ලංකාවට සහ ඇෆ්‍රිකන් කන්ට්‍රීස් වලට ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා ෆැක්ටරිස් සෙට් අප් කරන්න. ඉතින් ඒකට හෙල ඉනිෂියලිම ඇෆ්‍රිකා වලට මූව් වෙලා තිනවා මේක ඇඩ්වාන්ටේජ් එක විශේෂයෙන් early mover advantage is a key strength of Hella both in terms of duty free and quick access to customer markets විශේෂයෙන් ඇෆ්‍රිකන් රීජන් වල දැන් මේගොල්ලන්ගේ කම්පැනි දෙකක් තියෙනවා ඉතියෝපියා වලයි කෙන්යා වලයි ඉතින් මේ ෆැක්ටරිස් දාපු නිසා මේගොල්ලන්ට 0 රේට් වලට තමයි ඩියුටි ෆ්‍රී 0 රේට් විශේෂයෙන් ඒ වගේම ලීඩ් ටයිම් එක අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඇෆ්‍රිකන් රීජන් එකේ ෆැක්ටරි ස්ටාර්ට් කරපු නිසා මොකද ශ්‍රී ලංකාවට වඩා ළඟයි යුරෝපියන් මාකට්ස් වලට ඇෆ්‍රිකන් රීජන් එකේ තියෙන නිසා ඒ වගේම තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා aim to be the largest intimates exporter of Egypt by 2024 ඒ වගේම මේගොල්ලෝ ඊජිප්ත් වලත් ෆැක්ටරියක් දාන බලාපොරොත්තු වෙනවා එදා මිනිමත් එක්කම largest intimates underwear එක්ස්පෝර්ට් වෙන බලාපොරොත්තු වෙනවා ඊජිප්තුවෙන්. ඒතර විශේෂයෙන් ඊජිප්තුව යුරෝපියන් යුනියන් එකට ක්ලෝස්ව තියෙන නිසා ලීඩ් ටයිම් එක දවස් 2-3 දවස් 5කට වගේ අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකත් කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා මේගොල්ලන්ට. ඒ වගේම අපේ අර පත්තරේ තිබ්බ ආටිකල් එක අනුව the revenue is forecasted to be around 270 million in financial year 21-22 up from 171 million in 2021. මේගොල්ලන්ගේ revenue එක 270ක් බලාපොරොත්තු වෙන ඩොලර් මිලියන් 270ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන් 270ක් කියන්නේ මම ඉස්සෙල්ලා කියපු විදිහට $54 billion 54 billion LKR. ඒ වගේම මේගොල්ලෝ forecast කරනවා revenue forecast for financial year 22-23 is around 300 million US dollars. I think මේ කම්පැනි ඉතින් growing කම්පැනියක් ඒ වගේම විශාල asset base එකක් තියෙන කම්පැනියක් ඒ වගේම revenue එක ගත්තාමත් විශාල revenue එකක් තියෙනවා ඒ වගේම share price එකත් එන තියෙන නියමිත share price එකත් ඉතා අඩු price එකක්. ඉතින් ඒ වගේම තාම මේකේ prospectus issue වෙලා නැහැ. වැඩිපුර information උත් නැහැ. ඒ වගේම කොහොමද share value එක ගත්තේ මොන method එකකටද ගත්තේ ඒ වගේම financial information ඒවත් අරගෙන ඉදිරියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන එහෙනම් මම සමු ගන්නවා සුබ දවසක්.